සැත්කම් සඳහා ස්ථාවර අවමගාස්තු දැන් නවලෝකෙන් අමතන්න 0.771 කොවිඩ් ආසාදිත තවත් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. රජය විසින් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙයයි. එම මරණ අතරින් 19ක් මැයි මාස 17 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුලත් සෙසු මරණ 48 ජුනි 1 වනදා සිට ජුනි 8 වනදා දක්වා කාලය තුලත් සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුද්ගලයන් 6 දෙනෙකු නිවසේදී මිය ගොස් තිබූ අතර තවත් 5 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීත් ජීවිතක්ෂයට පත්ව සිටියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජය ඊයේ තහවුරු කළ මරණ අතරට දින 8ක බිලිඳෙකුද අයත් වන අතර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ගම්පොළ මූලික රෝහලේදී එම බිලිඳා ජීවිතක්ෂයට පත්ව තිබුණා. කොවිඩ් ආසාදිතව මෙරට සිදු වූ ලාබාලතම මරණය මෙයයි. එමෙන්ම වයස අවුරුදු 21 සහ 29 වයස්වල තරුණයින් දෙදෙනෙකුද කොළඹ ජාතික රෝහලේදී සහ නෝරෙලි දිස්ත්‍රික් මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ වෙනත් රෝග තත්ත්වයන් සමග කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ජුනි මාසයේ ගෙවුණු දින 9 තුල පමණක් කොවිඩ් ආසාදිත මරණ 426ක් රජය තහවුරු කර ඇති අතර එය ඉකුත් මැයි මාසයේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 50% ඉක්මවා යාමක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය විසින් මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳ සිදු කළ නව අධ්‍යයන වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දී තිබෙනවා. එම විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ ඇල්ෆා හිවත් බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයන් කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදුව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවයි. ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයෙකු වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු ඉන්දියාවේ සිට මෙරට පැමිණි පුද්ගලයෙක්. ලංකාවේ පහුගිය මාසය තුල B117 කියන ප්‍රභේදය ආශ්‍රිතව ජාන විශ්ලේෂණ අනුක්‍රම පරීක්ෂණ මගින් තහවුරු කරා 80 දෙනෙක්ගේ මේ රෝගය ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා කියලා. B117 කියන ප්‍රභේදය ඉංගලන්තයෙන් තමයි ඒක පටන් ගත්තේ. ඊට අමතරව අපි එක පුද්ගලයෙක්ගේ වාර්තා කරා ඉන්දියානු ප්‍රභේදය කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිත පුද්ගලයෙක්ගේ ජෛව සාම්පලයකුත් අපි තහවුරු කරා. ඒ පුද්ගලයා ඇත්තටම මේ නිරෝධායනය වෙන කෙනෙක්. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හම්බෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඊට අමතරව කාලයක් තිස්සේ අපේ ලංකාවේ වැඩිපුරම පැතිරිච්ච ප්‍රභේදය තමයි B1411 කියන ශ්‍රී ලාංකීය ප්‍රභේදය. මේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය ආශ්‍රිතව එකම එක පුද්ගලෙක් වාර්තා වුණායි තිස්සමහාරාම ප්‍රදේශයෙන්. විශේෂිත වූ PCR වර්ග තියෙනවා. එංගලන්ත ප්‍රභේදය විශේෂයෙන් මේ අල්ෆා ප්‍රභේදය හඳුනාගත හැකි අනුමාන කර හැකි ප්‍රභේද. කරන්න පුළුවන් PCR පරීක්ෂණ. අපි යනවා ඒ පරීක්ෂණත් 460ක් කළි බලලා තහවුරු කරා. මේ මං ඉස්සෙල්ලා කියපු ප්‍රදේශවල අමතරව නුවර ප්‍රදේශයේත් එවැනි හම්බෙච්ච සාම්පල් වලත් මේ එංගලන්ත ප්‍රභේදයේ වාර්තා වෙන තියෙනවා. මේ අලුත් ප්‍රභේදයේ පැතිරී යාම සම්බන්ධව මොකක්ද කියන්න වේගය? අඩුම තරමේ 50%කට වැඩි වේගයකින් පැතිරෙනවා. ඒ වගේම මේකේ තියෙන රෝගී දරුණුභාවය සහ මාරාන්තිකභාවය 50-55ක් විතර වැඩි. ඉතින් ඒ ප්‍රභේදය තමයි තාම ලංකාවේ තියෙන්නේ. වෙනත් අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය සම්පූර්ණයෙන්ම වගේ යටපත් කරගෙන මේ ඇල්ෆා ප්‍රභේදය දැන් මතුවලා තියෙනවා. ඒ වයිතුමේ දැන් අපේ රටේ වාර්තා කරනවා එන්නත් වර්ග 3ක්. දැන් ඒ එන්නත් වර්ග කොහොමද මේ වෛරස් වලට මුහුණ දෙන්නේ? ඉතින් ඔබ දකින්න ඇති මේ සැරේ අපි වාර්තා කරපු ඒ වාර්තාවෙත් තියෙනවා සෞඛ්‍යංශයේ කීප දෙනෙක්ටත් හැදුනා. හැදින කිසිම දෙනෙක්ට අමාරුුනේ නැහැ. මම කියන්නේ මිය ගියේ නැහැ. සියලු දෙනාම රෝගයේ වැළඳුණත් ඊටාම ඉක්මනින් සුවය ලැබලා ගෙදර එන්න හැකියාව ලැබෙන විශේෂයෙන්ම එන්නත් කරන්නේ නිසා. ඒ ඇත්තටම එන්නත ලබා දීලා තිබේ කොවිෂීල්ඩ් කියන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත පුද්ගලයන්. සුගියදා මෙල්බර්න් නුවර ලොක්ඩවුන් කිරීමකට ලක් කරා. හැබැයි එතෙන්දී මේ සොයාගත්තේ මේ ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක්ගේ ඉන්දියානු ප්‍රභේදයේ හින්දා තමයි මේ සිද්ධිය ඇති වුනේ කියලා. ඒ ඕස්ට්‍රේලියාවේ වාර්තා වෙච්ච පුද්ගලයා ලංකාව තුළට පැමිණි පුද්ගලයෙක් නෙමෙයි. ලංකාව හරහා අපි කියන ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක් විදිහට ගිය කෙනෙක් විතරයි. ලංකාව තුළට කිසිම විටක ඇතුළත් වීමක් වෙලා නැහැ. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හෝ කිසිම විටක වාර්තා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් 2735 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. ගම්පහින් 545ක්, කොළඹින් 543ක්, කළුතරින් 358ක් සහ සෙසු දිස්ත්‍රික්ක 22කින් 1270 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙනවා. නව සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන ලේකම්
පූජ්‍ය මාගල්කල්නේ සුදත් හිමියන්ටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. උන්වහන්සේගේ රේදුරට වෛරසය ආසාදනය වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණයෙන් මේ බව තහවුරු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීමක් සඳහා සහභාගී වීමට පෙර සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී හෝමාගම පිටිපන දෙල්ගහකන්ද ප්‍රදේශයේ නිවසක මියගිය වයෝවෘද්ධ කාන්තාවකගේ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වුණා. කෙසේ වෙතත් ඇයගේ වාර්තා ලැබීමට පෙර බොහෝ පිරිසක් එම අවමගුල් අවස්ථාවේ පෙරසූදානම් කටයුතු වලට සහභාගී වී තිබූ අතර ඒ අතරින් 25 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. අපි දන්නවා මරණ ගයක් සඳහා සහභාගී හැකි උපරිම පුද්ගලික සංඛ්‍යාව 15ක් කියලා සීමා පනවලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ නිවසේ සිදුවන සෑම මරණයක මේ දිනවල PCR පරීක්ෂණ සඳහා යොමු කරන බැවින් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු එම නිවසට නොයා සිටිය යුතුයි. මන්ද එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු වුවොත් බොහෝ විට නිවසේ අනිත් පුද්ගලයන් කොවිඩ් ආසාදිතයින්. වරල්ලා විට ගුල විට දකුණ ග්‍රාමීණ නිලධාරී වසමේ පුද්ගලයන් නිරන්තරයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සෞඛ්‍ය අංශ විසින් පසුගිය දෙදින තුළ 101 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබූ අතර ඉන් 51 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් අම්පාර මධ්‍යම කඳවුර රෝහලට ඊයේ රාත්‍රියේ රැගෙන පැමිණි කාන්තාවකට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඇයව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කරවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතරතුර ඇගේ ඥාතීන් බලහත්කාරයෙන් රෝගියා රැගෙන යාමට කටයුතු කළේ මෙලෙසින්. පොලිසියට කෝල් කළා මේක අරන් යන්න බෑනේ ඉතින් මේ පොසිටිව් නේ. එම කාන්තාව මේ වන විට කළමුණේ අශ්‍රෝෆ් අනුස්මරණ රෝහලට ඇතුළත්ව කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් ඇගේ ඥාතීන් නිරෝධායනයට යොමු කර තිබවත් අම්පාර මධ්‍යම කඳවුර පොලිසිය සඳහන් කළා. කටුබැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යන රසායනාගාරයක නිසි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් වලින් තොරව PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවට අද දෙරණට තොරතුරු වාර්තා වුණා. ඒ සේවිකාවක් හෙළි කළේ නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පරීක්ෂණ සිදු කිරීම හමුවේ තමන්ටද කොවිඩ් ආසාදනය වූ බවයි. මම පොසිටිව් වුණා. මේ මගේ ඇන්ටිජන් එකක්වත් කරේ නෑ. මට ඒ රෝග ලක්ෂණ ඔක්කොම දැනටත් දැනටත් කරනවා. දැනට පොසිටිව් වෙනවා. අපි කියන නිකන්වත් වෙන්නේ. අපි ආරක්ෂිත එන්නමක්වත් නෑ. මෙතන සීල් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මොකද එතෙන්ට එනවා පේෂන්ට් ලා වකුගඩුව මාරු තියෙන ඒ අය ඔක්කොම ඇවිල්ලා අතන ඉන්නවා. ලෝක ඇතුලේ AC එකක් දාගෙන දැන් මේ පරීක්ෂණ කරන්නේවත් ඇතුලේ අර පේෂන්ට් ඔක්කොම එක කොටේ විතර වෙන් කරලා මේ PCR ඒවත් ඇන්ටිජන් ඒවත් කරන්නේ. ඒකට මොරටුවේ පැතුරුනේ මේ ලැබ් එක නිසා. නැහැ. ඒ සර්ටස් පොසිටිව් 22ක්. ඒත් හංගනවා. අද තවත් කොවිඩ් ආසාදිතයින් 2142 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 66060 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුද්ගලයන් 6828 දෙනෙකුටත් ඊයේ ලබා දුන් බව වසංගතොරක විද්‍යාවකගේ සඳහන් කළා. නුවරඑළිය ගිනිගත් හේන ජාතික පාසලේදී 3000කට ආසන්න පිරිසකට අද සයිනෝෆාම් එන්නත ලබා දීම සිදු වූ නමුත් ඊට එක්වූ ප්‍රදේශීය ජනතාවට පවත්වාගත යුතු පුද්ගල දුරස්ථ භාවය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාද පැමිණ සිටියා. වෛද්‍ය සේවාවේ අමතර දීමනා 78%කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වීමට එරෙහිව සහ වෛද්‍ය නොවන සේවාවන්හි ඉල්ලීම් 15ක් මුල් කළ කරමින් පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදින්ගේ බල මණ්ඩලය සහ සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව හෙට උදෑසන 7 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දවසේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරා. ඊයේ දවසේ කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යවරයා හරියට දැනගෙන හිටියේ නැහැ. පෙරමුණේ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයට N95 මාස්ක් එකක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි පෙරේදා වෛද්‍යවරුන්ට අතට රුපියල් 40000ක් 50000ක් 76000ක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පේපර් එකක් අස්සම් කරා. ඒක අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. අපි දැක්කා ඊයේ අධ්‍යක්ෂවරයෙක් කියනවා මාධ්‍ය ප්‍රශ්න කරනවා මේක. මේ වෛද්‍යවරුන්ට වැඩි කරාද? වගකීමෙන් කියන්නේ සත 5ක්වත් වැඩි කරලා නැහැ කියලා තමයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ. ඒ කතා කරපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට 78120ක් වැඩිපුර දෙනවා මේ මාසෙ ඉඳන්. එහෙම වැඩිපුර හම්බෙන්නේ හින්දාද බොරු කියන්නේ කියලා අපි දන්නේ නැහැ. වැඩිපුර දීමනාවක් දීලා එක ශ්‍රේණියකට. ඒකට අනිත්ට මානසිකත්වයක් එනවා. අපිට අසාධාරණයක් කරා. අපිට තමයි අමාරු. අපි හෙට දවසේ කිසිම කොවිඩ් රෝහලක විරෝධතාවය හානියක් වන ආකාරයේ විරෝධතාවයක් ප්‍රකාශ කරන්නේ නැහැ. හානිය නැති ආකාරයේ විරෝධතාව අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතනවා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන්
අපි අහන්න කැමති ගාල්ලේ මේ ඊයේ පෙරේදා සිදුවෙච්ච සිදුවීම මම හිතන්නේ එතුමන්ලා ඒ ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ. ඒ වගේම ඒ ගාල්ලේ වෙච්ච සිදුවීම කොළඹ සිදු වුණා අනන්ත අප්‍රමාණ. නමුත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලාට අයිතියක් තියෙනවා තොරතුරු දැන ගැනීම පනත යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසීම් කරන්න කාටද මේ වසන්වල එන්නත විද්දේ කියලා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බොහෝ දෙනාට ඒගොල්ලන්ගේ පවුල්වල උදවිය ඒගොල්ලන්ගේ මෙහෙකරුවන්ට රියදුරන්ට සියලු දෙනාට මේ එන්නත විදගත්. නමුත් අද වෙන තුරවටත් ගාමිණිධාරීන්ට මේ එන්නත සම්බන්ධව කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. අපි අද ඉඳලා මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ගාමිණිධාරීන් මෙම එන්නත් කරන වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළා තියෙනවා. වීවා 1.3 උකුතේ එකක රස උපරිමයි.